හෙට වෙනුවෙන් අද දවස සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලංකා ඉතිහාසයේ මේ ගෙවෙන්නේ ඉතාමත් අසීරු එවැගේම අඳුරු කාල පරිච්ඡේදයක්. මේ වර්තමාන තත්වයට එරෙහිව මේ වර්තමානයේ රට පත් වෙලා තිබෙන තත්වයට වගකිවිය යුත්තේ කවුද? ඔවුන්ට එරෙහිව තරුණ ප්‍රජාව විශාල විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් මේ ආරම්භ කර තිබෙන විරෝධතාවය කොයිබද? ඒ ජන අරගලයේ දිශානතිය කොයිබද කියන තේමාව යටතේ අපි අද විද්වත් සාකච්ඡාවක් ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වෙනවා. අද මේ විශේෂ වැඩසටහනට සම්පත්දායක වශයෙන් අපි ආරාධනා කළා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ හිටපු සහකාර කොමසාරිස් කැලණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය අයිස් විජේසිංහ මහත්මයාට. අයිබෝන් අයිස් විජේසිංහ මහත්මයා. අයිබෝන් සකීෆ්. අයිස් විජේසිංහ මහත්මයා, අද වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තරුණයෝ අඛණ්ඩව දින ගණනාවක විරෝධතාවක් ආරම්භ කරලා තියෙනවා. මේ විරෝධතාවයේ එහෙම නැත්නම් ජන අරගලයේ පසුබිම කුමක්ද? මේ අරගලය පටන් ගන්න කොතනින්ද කියලා අපි මේට පසුබිම් වෙච්ච කාරණාවලට එන්න කලින් අපි මීට අවුරුදු 2කට නැත්නම් මීට අවුරුදු 3කට වගේ එහා අතීතයට ගියොත් එහෙම සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වෙච්ච ජනතාව ගත කරමින් සිටිය සාමාන්‍ය ජීවිතයක්. අපි ඒක විග්‍රහ කරගත්තොත් මේ විදිහට එදිනෙදා තමන්ගේ කටයුතු කරමින් රැකියාවට යමින් මාසයේ අන්තිමට තමන්ගේ පඩිය ලබා ගනිමින් එයින් තමන් ගෙදර දොරට අවශ්‍ය බඩු බාහිර ආදිය මිලදී ගමින් ඊළඟට මේ බැරි වෙලාවක්වත් යම් අවස්ථාවක අවුරුදු 5කට සැරයක් හෝ 6කට සැරයක් ඡන්දයක් පැමිණෙන අවස්ථාවන් වල ඒ දවසේ තීරණයට අනුව ගිහිල්ලා කැමති අපේක්ෂකයෙක්ට ඡන්දය ප්‍රකාශ කරලා ආපහු ගෙදර ඇවිල්ලා ආපහු නිදාගෙන ප්‍රතිඵල බලලා කිරිබත් කෑල්ලක් එහෙම කාලා මේ ඒ වගේ ජීවිතයක් තමයි ගත කරමින් හිටියේ. හැබැයි ක්‍රමක්‍රමයෙන් මේ ජීවිතය ඉතාමත් කෙටි කාලයක් තුළ සංකීර්ණ ජීවන චක්‍රයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සංකීර්ණතාවයට පත් වෙන්නේ මූලික වශයෙන්ම තමන්ගේ මූලික අවශ්‍යතා සපුරගන්න බැරි වෙන විදිහට වාතාවරණය මේ රටේ ඇති වෙන්න පටන් ගත්තට පස්සේ. එතකොට ආර්ථිකය නැත්තම් මේ අපි දැන් කතා කරන මේ ආර්ථික පීඩනය මිනිස්සුන්ට ඉතාමත් ඉක්මනින් අපි හිතුවාටත් වඩා ඉක්මනින් මිනිස්සුන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන්න පටන් ගත්ත එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ කියන තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එතකොට ආර්ථිකය පිළිබඳ විශේෂඥයින් ප්‍රකාශ කරනවා වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට පත් වූ විගස ඔහු විසින් රජයේ බදු ආදායම පිළිබඳ ලබාගත් තීරණ මෙම තත්ත්වයට මූලික අඩිතාලම් සැපයුවා කියලා. ඒක පැහැදිලි කරනවා නම් යන්නේ ඍජු බදු ආදායම පිළිබඳ ලබාගත් යම් තීරණ මත මෙම රජයට ලැබිය යුතු විශාල බදු ප්‍රමාණයක් අහිමි වීම හා ඒ ආශ්‍රිතව ඇති වූ තත්ත්වයේ මත මුදල් අච්චු ගැසීම් වෙන්න පුළුවන්, විදේශ ප්‍රේෂණ වගේ දේවල් අවම වීම වෙන්න පුළුවන්, විදේශ ශ්‍රමිකයින් මුදල් බැංකු හරහා ශ්‍රී ලංකාවට එවන්න නැතුව වෙන යම් ක්‍රම මගින් ඒ කියන්නේ ඩොලරය අල්ලා සිටීම මත එවීම වගේ දේවල් වෙන්න පුළුවන්. මේ මත සාමාන්‍ය ජන ජීවිතයට අවශ්‍ය ද්‍රව්‍ය ආහාර පාන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනිකුත් පෙට්‍රල් වෙන්න පුළුවන්, ගෑස් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ලබා ගැනීමට තිබ්බ නොහැකියාව මත ජනතාව තාමත් දැඩි පීඩනයකින් කටයුතු කරා. එතකොට මෙන්න මේ තත්ත්වය මත ජනතාව තනින් තන සංවිධානය වන්නේ නැතුව අසංවිධිත ආකාරයෙන් යම් විරෝධතා අරගල ව්‍යාපාරවල නියැලෙන අවස්ථාවන් අපිට දකින්න තිබ්බා. දේශපාලන පක්ෂ වශයෙන් වෙන්න පුළුවන්, වෘත්තීය සමිති වශයෙන් වෙන්න පුළුවන්. ඔවුන් මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වුණා මීට මාසයකට පමණ පෙර සිට. අපි දැක්කා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. ඇයගේ කාන්තා සංවිධානය පෙරට කොටගෙන වර්තමාන ජනාධිපතිවරයාගේ නිවස ආක්‍රමණය කරන්න කටයුතු කරනවා. ඊට අමතරව යම් ස්ථානවලට ඇය කඩා වදිනවා. කඩා වැදලා මේ සෙටප් එක නැත්නම් අපි මේ කියන මේ
සකස් වෙලා තිබ්බ පද්ධතිය යම් ආකාරයකින් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එතකොට මම අර කලින් සඳහන් කරපු සාමාන්‍ය ජීවිත ගත කරපු මිනිස්සයා ක්‍රමක්‍රමයෙන් පුරවැසියෙක් බවට පත් වෙමින් තිබෙන ආකාරයක් තමයි අපිට මේ දකින්න තියෙන්නේ. දැන් මිනිස්සු හිතන්න පටන් ගන්නවා අපි කෑවොත් නැත්නම් අපි හම්බ කරොත් අපිට කන්න පුළුවන්. කියන න්‍යායෙන් තමයි හැමෝම මෙච්චර කල් ජීවත් වුනේ. හැබැයි මිනිස්සු තේරුම් ගත්තා අපි හම්බ කරොත් අපිට කන්න බෑ. නේ? නැත්නම් හැම අනිත් අය කියනවා අපිට දේශපාලනේ වැඩක් නැහැ. අපිට දේශපාලන පක්ෂ වැඩක් නැහැ. අපි හම්බ කරොත් අපි කෑවා. හැබැයි මිනිස්සු අද දන්නවා මේ හැම ක්‍රියාවලියක් පසුපසම දේශපාලනේ තිබෙනවා. දේශපාලනේ තමයි මේ තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලිය මත පිහිටලා තියෙන්නේ. අපිට ගෑස් එන්න නම් ඒ පිළිබඳව දේශපාලනික තීන්දුවක් අවශ්‍යයි. පෙට්‍රල් හම්බෙන්න නම් දේශපාලනික තීන්දුවක් අවශ්‍යයි. සහල් නිෂ්පාදනය කරනවද ආනයනය කරනවද අපනයනය කරනවද කියලා තීරණය කරන්න නම් දේශපාලන තීන්දුවක් අවශ්‍යයි. ඉතින් එන්නේ පරිවර්තනය තමයි අපිට මේ දකින්න තියෙන ජනතාව විසින් නැත්තම් හුදෙක් මිනිස්සු විදියට හිටපු මේ කොට්ටාශය සිටිසන්ස්ලා එහෙමත් නැත්තම් පුරවැසියෝ විදිහට තමන් පත් කරගත්ත ආණ්ඩුව ප්‍රශ්න කරන තැනට අද පත් වෙලා තියෙනවා. ඉතින් ඒ සුළු සිදුවීම් වලින් පටන් ගත්ත මේ ගමන අද වෙද්දී තරුණයින් මේ දැඩි ලෙස ප්‍රශ්න කරමින් ඔවුන්ගේ තාක්ෂණික භාවිතයන් නිර්මාණ භාවිතයන් ඉදිරියට ගෙනෙමින් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් අනුගමනය නොකරමි. අන්න ඒක තමයි ඊටමත් තීරණාත්මකම ස්ථානයේ බවට පත් වෙන්නේ මේ අරගලේ සාමකාමී ප්‍රවණතාවයක් ඉස්මතු කරමින් මේ අරගලය අද වෙද්දී දින 20ක් පුරාවට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දින 20 අඛණ්ඩව මේ ගෙනීම මත ඊටමත් පීඩනකාරී විදිහට මේ ගෙවිච්ච ආණ්ඩුවේ ගමන් මඟ යම් ආකාරයකින් ඔවුන්ට වෙනස් කරගන්න අද වෙද්දී සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි මේ තත්වයේ පසුබිම් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා සඳහන් කළා යම් ආර්ථික කාරණා. එතන මේක ආර්ථික පීඩනයට එරෙහි විරෝධතාවක් කියලා අපිට ගොනු කරන්න පුළුවන්ද? ආර්ථිකයම නෙමේ සකි. ඒ කියන්නේ මේකේ පුපුරායම් සිද්ධ වෙන්නේ නැත්තම් මේ අපි මේ කතා කරන මේ අරගලේ ක්ලයිමැක්ස් එක නැත්තම් මේ උච්චතම අවස්ථාව නැත්තම් මේ පුපුරායම් සිද්ධ වෙන්නේ ඊට ආසන්නතම හේතුව තමයි මේ ආර්ථික පීඩනය. කියන්නේ මිනිස්සුන්ට තමන් ලබා ගන්න වැටුපෙන් තමන්ගේ අවම අවශ්‍යතාවත් සම්පූර්ණ කරගන්න බැරි වෙන තැන. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම අපි මේක න්‍යායාත්මකව පැහැදිලි කරනවා නම් මාස්ලෝගේ අවශ්‍යතා දූරාවලිය නේ. අවශ්‍යතා දූරාවලිය ගත්තොත් එහෙම එහි පදනම්ම සාධකය බවට පත් වෙන්නේ මේ මානවයාගේ මූලික අවශ්‍යතා. ආහාර පාන නිවාස වෙන්න පුළුවන් නේ. නැත්තම් අනිකුත් තමන්ගේ එකතු කරගන්න දේවල් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතය පවත්වගෙන යන්න තමන් ලබාගත යුතු දේවල්. කියන්නේ අවම මට්ටමින් තමන්ගේ ජීවිතය පවත්වගෙන ලබාගත යුතු දේවල්. එතකොට මේ පවතින උද්දමන තත්ත්වයේ යටතේ භාණ්ඩ මිල ඉහළ යෑම නේ. ඊටත් අමතරව කොච්චර මුදල් තිබ්බත් අපිට කඩේකට ගිහිල්ලා නැත්තම් අපිට පෙට්‍රල් ෂෙඩ් එකකට ගිහිල්ලා අපිට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න නැත්තම් භාණ්ඩ හිඟයිනම් නේ අපිට අවශ්‍ය වෙලාවට ඒ දේ ලබා ගන්න බැයි නම් එතන පීඩනයක් නිර්මාණය වෙනවා. එතකොට මේ නිදහසෙන් පස්සේ මේ විවෘත වෙළඳපළ තුල ඇතිවෙච්ච මේ සියලුම දේශපාලනික සමාජීය තත්ත්වයන් මේ ආර්ථික පීඩනය හමුවේ පුපුරා යෑම තමයි අද අපිට මේ පෙන්눔 කරමින් සිටින්නේ. එතකොට අපි මූලික වශයෙන් මේ අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන හිටපු නැත්නම් අපි කියනවා මේ ජනතාවගේ අවදිවීම අවුරුදු ගාණක් තිස්සේ නැත්නම් මේ සාකච්ඡා වලින් වෙන්න පුළුවන් නැත්නම් දැනුවත් කිරීම වලින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි මේ දැනුම ලබා දීම හරහා වෙන්න පුළුවන් නේ. එතකොට බලන් හිටපු දේ සාමාන්‍ය සමාජ විද්‍යාඥයින් ඒගොල්ලෝ පළ කරන ආකාරයට මෙහෙම ජනතා පිබිදීමක් ඇති වෙන්නම් ඒ පැරණි සමාජය නැත්නම් අපි කියන මේ මහලු සමාජය ස්වභාවික අවසන් විය යුතුයි කියන තත්ත්වයේ තිබුණා. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් එහෙම නිකන් කියමන්ට කියනවා කැපුවත් කොළ කැපුවත් නිල් නැත්නම් කැපුවත් රතු. ඒ කියන්නේ මොනම අවස්ථාවකවත් මේ දේශපාලන මතයන් වෙනස් කරන්න බැරි පරම්පරාව. නේ ජෙනටිකලි අපි කියන මේ පරම්පරාවෙන් ඒ පක්ෂයට උරුමකම් කියපු ජන කොට්ටාශ පාරම්පරික ඡන්දදායකයන්ගේ පරම්පරාව වියකී යමින් තිබූ අවස්ථාවක්. එතකොට
මෙන්න මට මම නිකන් ඒ කියන තත්ත්වයන්ට අනුව බොහෝ විට අවුරුදු තව 20කින් 30කින් වගේ තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. 2050 වගේ 2035 50 වගේ කාලය අතර තමයි මේ પરම්පරාව සාමාන්‍යයෙන් අවසන් වෙන්නේ. හැබැයි මේ ආර්ථික පීඩනය මත ඇති කරපු මේ තත්ත්වය මත ඒ ස්වභාවික වියකී යාමට කලින් මේ පුරවැසියන් නැත්නම් අපි කියන මේ කැපුවත් කොළ, කැපුවත් රතු, කැපුවත් නිල් කියන પરම්පරාව අවසන් වෙලා මේ පුරවැසියන් බිහිවීම දැන් වේගවත් වෙලා තියෙනවා. හැමෝම තමන්ගේ අයිතිවාසිකම් ගැන, තමන්ගේ ජන ජීවිතය ගැන, තමන්ගේ මූලික තත්ත්වයන් පිළිබඳව, දේශපාලකයෝ ගැන, දේශපාලකයන්ගේ වරප්‍රසාද පිළිබඳව, දේශපාලකයන්ගේ වගවීම පිළිබඳව නේ මේ පිළිබඳ ප්‍රශ්න කරන්න පටන් ගන්නේ මේ ඇති කරපු පීඩනය මත ඔවුන් නැවත පෙරලා තමන්ගේ ක්‍රියාවන් ප්‍රශ්න කරන්න පටන් ගැනීම මත. ඔව් ඒ වගේම තමයි අයිස් මහත්මයා අපිට මතකයි 2012 13 14 ওই කාලවකවානුව තුළ මැද පෙරදිග ඒ වගේම උතුරු අප්‍රිකානු රටවල් වල මේ වගේම රැල්ලක් ආණ්ඩු විරෝධී එහෙම නැත්නම් එහි පැවති පාලනයන්ට විරෝධී ජන රැල්ලක් මතු වුණා. අපි ඒකට කිව්වේ අරාබි වසන්තය කියලා. ඒ නමම පාවිච්චි කළා මේ ලංකාවේ අද 2022 ආරම්භ වෙච්ච මේ ජන අරගලයට. ඒ අරාබි වසන්තය කියන වචනය මේ ජන නැගිටීමට එහෙම නැත්නම් මේ තරුණ කැරල්ලට විරෝධතාවයට අරගලයට පාවිච්චි කළේ මොන අදහසකින්ද? අතරම නිෂේධනාත්මකවද එහෙම නැත්නම් ධනාත්මකවද ඒක පාවිච්චි කළේ? ඒ ඇත්තටම සකීෆ් ඒ කාරණේ ඉතාමත් වැදගත් තත්ත්වයක්. අපි මේ ගැන ගැඹුරින් කල්පනා කරොත් අපි යොමුනොත් එම කාලයේ දිහාවට ලෝක තත්ත්වය ගැන අපි විග්‍රහ කරගනිද්දී මුලින්ම ටියුනීසියාවෙන් ආරම්භ වෙච්ච එම ජනතා නැගිටීම පසු කාලීනව ඊජිප්තුව, සිරියාව, ලිබියාව වගේ තත්ත්වයන් රටවල් කරා ව්‍යාප්ත වුණා. එතකොට මේ ජනතාව ඒකාධිපති පාලනයන් පරාජය කරන්න, ඔවුන් පළවා හරින ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න කියන මේ අරමුණ මත තමයි සංවිධානය වුණේ. හැබැයි ක්‍රමක්‍රමයෙන් මේ අරගල ප්‍රචණ්ඩ අරගල කරා යොමු වෙන්න පටන් ගත්තා. එතකොට ඒ උපක්‍රමශීලීව බටහිර රාජ්‍යයන් සිදු කරා යයි යම් චෝදනාවන් තිබෙනවා. එම ජනතාවගේ නැත්නම් එම තරුණයින්ගේ මතය යම් රාජ්‍යයන් බිඳවැටීමට යම් ආකාරයකින් සමාජ මාධ්‍ය යොදාගෙන එහෙමත් නැත්නම් ඒ ඔවුන් විසින් ගත්ත පියවර යම් ආකාරයකින් අපි කියන්නේ ආයුධ සන්නද්ධ අරගලයක් දක්වා ව්‍යාප්ත කරන්න යම් ආකාරයකින් කටයුතු කරායි කියලා චෝදනා තියෙනවා. හැබැයි මෙම තත්ත්වය ලංකාවට ආදේශ කිරීම මම හිතනවා එච්චරම යෝග්‍ය නොවන කාරණයක් කියලා. මොකද ඔය නාමකරණය මූලික වශයෙන් පැමිණෙන්නේ නිශ්චිත සිදුවීමක් පාදක කරගෙන කියන මාර්තු 31 වෙනිදා. අර මම කලින් සඳහන් කරපු ඒ මිරිහාන සිදුවීම පදනම් කරගෙන තමයි මෙම තත්ත්වය ඇති වෙන්නේ. පිරිසක් ජුබිලි කණුනුගේ ගොඩ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ මේ ගෑස් හිඟවීම නැත්නම් පෙට්‍රල් මිල වැඩිවීම මෙන්න මේ කියන මේ ජන පීඩක තත්ත්වයන් පිළිබඳව යම් ආකාරයකින් විරෝධතාවයන් පළ කරමින් සිටි අවස්ථාවක එකවරම එම ස්ථානයට ඒ පොලිස් මැදිහත් වීම සහ ආරක්ෂකයන් මැදිහත් වීම සහ ඒ අතර ඇති වූ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් මත ජනාධිපතිවරයා ජීවත් වූ නිවසට යම් ආකාරයකින් ප්‍රහාරයක් එල්ලවීම හා ඒ ආශ්‍රිත කරුණු මත පදනම් වෙලා තමයි ජනාධිපති මාධ්‍යකගේ විසින් ඔවුන් විසින් නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ මේ යම් ආකාරයක අරාබි වසන්තයක ආරම්භය යයි හැඟෙන ආකාරයට මෙය නාමකරණයට ලක් කරන්නේ. හැබැයි ඒ වීඩියෝ සාක්ෂි දැන් මේ අරගලයේ තියෙන සුවිශේෂීතාවය ඒකයි මේ හැමෝම අතේ ස්මාර්ට් ෆෝන්ස් නැත්නම් අපි කියන මේ ජංගම දුරකථන තිබෙනවා, අන්තර්ජාල සම්බන්ධතා තියෙනවා, ඔවුන් සමාජ ජාලාත් එක්ක ඇසුරු කරන අය. එතකොට මේ දේවල් මත CCTV වගේ දේවල් හැම ගෙදරකම වගේ නගරාශ්‍රිතව තියෙන දේවල් තියෙනවා. එතකොට මේ දේවල් වසන් කරලා කරන්න බෑ. එතකොට මේ වීඩියෝ සාක්ෂි වලින් පැහැදිලිව පෙනෙන තිබ්බා මේ විරෝධතාව යෙදුන පිරිසට එහා ගිය යම් වෙනත් කණ්ඩායමක් මේ ගිනි තැබීම්, ප්‍රචණ්ඩකාරීව හැසිරීම මෙන්න මේ වගේ දේවල් සිදු කරන ආකාරයක් අපිට දකින්න තිබ්බා. එතකොට ඇත්තටම මේ විරෝධතාකරුවන් එසේ හැසිරුණාද කියන ප්‍රශ්නයට ඒ වීඩියෝ සාක්ෂි වලින් යම් ආකාරයකින් අපිට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ අර ඔබ හැඳින්නුව මේ මෙන්න මෙහෙම හඳුන්වන එක සාධාරණද කියන එකට පිළිතුරක් ලබා දෙනවා නම් මූලික වශයෙන්ම මෙම පාලනය බිහිවන්නේම යම් ආකාරයකින්
ජනමාධ්‍ය මගින් නිර්මාණය කරන ලද යම් යම් තත්ත්වයන් පදනම් කරගෙන. අපි දන්නවා මුල් කාලීනව ඒ පාස්කු ප්‍රහාරය ආශ්‍රිතව ඇතිවෙච්ච තත්ත්වයන් වලදී යම් ඉස්ලාම් භක්තිකයන් කේන්ද්‍ර කරගෙන නැත්නම් මුස්ලිම් ජාතිය පදනම් කරගෙන යම් ආකාරයක වර්ගවාදී නැත්නම් අන්තවාදී ප්‍රවේශයන් අනුගමනය කරමින් ඒ ජාතිවාදී ප්‍රවේශයකින් තමයි මේ ගමන ආරම්භ වෙන්නේ. එතකොට පස්සේ ඕගොල්ලන්ට මතක නැන්නේ වඳ කොත්තු වගේ දේවල් ඊළඟට නේ මේ බෝම්බ ප්‍රහාරය අන්තවාදී IS මතවාදී මෙන්න මේ වගේ ඉතාමත් නේ අපි කියන මාධ්‍ය මගින් නිර්මාණය කරන ලද යම් යම් දේවල් මත මිනිසුන්ගේ මුලයට නැත්නම් අපි කියන මේ මිනිසුන්ගේ චින්තනයට බලපාන ආකාරයට ඒ සකස් කරපු වැඩපිළිවෙලක් ඔස්සේ තමයි මේ ගමන බිහි වෙන්නේ. එතකොට මූලික වශයෙන් මේ ජනතාවගේ නැගිටීම යම් ආකාරයකින් අපි කියන රාමුගත කරනවා කියලා. මේ මාධ්‍යයේදී මේ හඳුන්වන්නේ ෆ්‍රේමින් නැත්නම් රාමුගත කරනවා කියලා. මේ රාමුගත කරනවා මේගොල්ලෝ අරාබි වසන්තයකට. එතකොට ඒ හරහා යම් ආකාරයකින් මෙම අරගලය නැත්නම් මේ ජනතා නැගිටීම ත්‍රස්තවාදී ක්‍රියාවක්. එහෙමත් නැත්නම් අන්තවාදී ක්‍රියාවක්. අන්තවාදී කොටසක නැත්නම් මේ ජනතාවගේ ක්‍රියාවක් නෙමෙයි මේක මේ අන්තවාදී කොටසක යම් ප්‍රකාශනයක් නැත්නම් මේ ක්‍රියාවක් විදිහට අංගවන්න දරපු උත්සාහයක් විදිහට තමයි අපිට මේ தත්ත්වය පෙන්වන්න පුළුවන් වෙන්නේ. හැබැයි එතනින් එහාට ඇතිවෙච්ච தත්ත්වය, ඒ කියන්නේ මේ අවස්ථාවේදී සිදුවෙච්ච සාධනීය සිදුවීම තමයි සාලිය පීරිස් ප්‍රමුඛ නීතිඥ සංගමය ඉදිරිපත් වීම මත තරුණයින් මං හිතන්නේ 53කට අධික ප්‍රමාණයක් මේකේ අත්අඩංගුවට ගන්නවා. හැබැයි ඔවුන්ට විරුද්ධව ගොඩනගා තිබ්බේ චෝදනාවන් කිසිම ආකාරයකින් ඔප්පු කරගන්න බැරි වෙනවා. ඒ අනුව නීතිඥවරුන්ගේ සහාය, නීතිඥයන්ගේ සංගමේ සහාය මත මේ ජනතාවට නැත්නම් මේ තරුණයින්ට එතන නිදහස් වෙන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ සිදුවීම තමයි නැත්නම් අපි මේ කියන මේ මාර්තු 31 සිද්ධ වෙච්ච මිරිහාන සිදුවීම යම් ආකාරයකින් අයථා විදිහට පාලනය කරන්න යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයක් භාවිත කරලා පාලනය කරන්න යාම තමයි මේ අද වන විට මේ දින 20ක් පුරාවට මේ ගෝල්ෆේස් පිටිය ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙන මේ විරෝධතා භූමිය නිර්මාණය වෙන්න අවශ්‍ය පසුබිමට අවශ්‍ය පළවෙනි වෙඩිමුරේ නිකුත් කරන්න. ඒ කියන්නේ අපි කියන්නේ ලැබු ගින්නක් ඇති වෙන්න සපේන පොඩි ගිනි පුලිඟුව බවට පත් වෙන්නේ මේ මිරිහානේ සිදුවීම. ඊට කලින් පොඩි යම් සුළු සිදුවීම් වෙලා තිබ්බ. හැබැයි දැවැන්ත විදිහට මේ අරගලයක් දක්වා ව්‍යාප්ත වෙන්න අවශ්‍ය පුලිඟුව සපයන්නේ මේ මිරිහානේ සිදුවීම. එය යම් ආකාරයකින් රජය නැත්නම් රජය නොවේ ආණ්ඩුව නාමකරණය කරන්න හැදුවා අරාබි වසන්තයක් විදිහට. හැබැයි එය ලක්තැන්ම ලොප්පුණා මේ වීඩියෝ සාක්ෂිත් එක්ක. ඔබතුමා හරි ඒකට ඇත්තටම මුලින්ම සඳහන් කළේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වුණේ කියලා. ඒ වගේම දැන් ඔබතුමා කිව්වා වගේ ඒ හේතුන් මුල් කරගෙන අරගල භූමියක් ගෝල්ෆේස් පිටියේ ආරම්භ වෙලා තියෙනවා. ඒ ගෝල්ෆේස් පිටියේ අරගල භූමිය තුල තරුණයෝ දිවාරය නොබලා වැස්ස අවුව නොබලා ඒ වගේම අවුරුදු දිනේ පවා ඔවුන් විරෝධතාවයෙන් නිරත වුණා. නමුත් ඇතමුන් ඒ විරෝධතාවය නම් කළේ එහෙම නැත්නම් හැඳින්වුවේ කානිවල් එකක් කියලා. ඔබතුමා කොහොමද දකින්නේ මේ විරෝධතාවය තුල ඇත්ත ජීව ගුණයක් රැකිලා තියෙනවද? එහෙම නැත්නම් මේ විරෝධතාවය පිළිබඳ ඔබගේ අදහස මොකක්ද? ඔව් සකීප්, දැන් ඔය කානිවල් කියන නාමකරණයත් අර කලින් කිව්වා වගේම තමයි මේ යම් ආකාරයකින් මෙම ජනතා අරගලය නැත්නම් මේ තරුණයින්ගේ මෙම උත්සාහය යම් ආකාරයකින් ඉතාමත් පටු ලඝු කිරීමකට ලක් කරන තමයි මේ උත්සාහ දරන්නේ. අපි දැන් ඔය කානිවල් කියන එක දැන් හැමෝම පාවිච්චි කරනවා. මේ අපි දැකලා තියෙනවා මේ අරගලය මේ අරගලයක් නෙමෙයි, මේක මේ වැඩක් නැහැ, මේක මේ මොකද්ද මේ කානිවල් එකක්, කට්ටිය සින්දු කියනවා, නාට්‍ය පෙන්නනවා, කට්ටිය ඇවිල්ලා කතා කරනවා, කනවා, බොනවා, යනවා, එනවා, ඔය ඇති දෙයක් නැහැ, ඒක මෙහෙමයි කියලා කිව්වට මේ කතාව නැත්තම් මේ අපි කියන මේ කානිවල් කියන වචනය මූලික වශයෙන්ම නාමකරණයට ලක් කරන්නේ මුලින්ම අද දෙරන 24/7 නාලිකාව මගින් විකාශය කරපු State of the Nation කියන වැඩසටහන ඉදිරිපත් කරපු මහේෂන් ජොනි කියන නිෂ්පාදකවරයා. ඔහු තමයි මේ වැඩසටහනේ නිවේදකයා විදිහට කටයුතු කරන්නේ. ඔහු තමයි මෙය කානිවල් එක. ඒ මට මතක හිටියේ ටැග්ලයින් එක දාලා තිබ්බේ මෙම කානිවල් එක මගින්
ඩොලර් අර්බුදය විසඳාගත හැකිද? මේ ඉංග්‍රීසි වැඩසටහනක් විදිහට තමයි විකාශනය වුණේ. ඒතර බලන්න ඕනේ ඇයි 24/7 නාලිකාව මගින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශනය වන වැඩසටහනක මෙවන් දෙයක් සඳහන් කරේ කියන කාරණේ. එතකොට සාමාන්‍ය ශ්‍රී ලංකාවේ ජනතාවට ආමන්ත්‍රණය කරනවා නම් ඉංග්‍රීසි මාධ්‍ය නාලිකාවෙන් සිදු කරන්නේ නැතිව සිංහල මාධ්‍ය නාලිකාවකින් මෙවන් වැඩසටහනක් මේ සැනකෙලියක් හරි මොකක් හරි වචනයක් දාලා ඔහුට නාමකරණය කරන්න හැකියාව තිබුණා. හැබැයි මොහු යොදාගන්නේ මේ ඉංග්‍රීසි මාධ්‍ය නාලිකාව. ඒ කියන්නේ මෙම නාලිකාව මගින් උත්සාහ දැරුවා මෙම අරගලය නැත්තම් මේ ජනතා නැගිටීම කානිවල් එකක් කියලා අන්තර්ජාතික ප්‍රජාවට ප්‍රක්ෂේපණය කරන්න. නැත්නම් ඒ අන්තර්ජාතික ප්‍රජාවට මේ රට දිහා බලන් ඉන්න අයට පෙන්වන්න හැදුවා මේක මේ කොල්ල කෙල්ල එකතු වෙලා පොඩි කොල්ල ළමයි දරුවෝ නේ එහෙමනේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ අයට තමයි දරුවෝ නොදරුවෝ දන්නේ නැති අය මේගොල්ලන්ට ඉතර තේරුමක් නැහැ. මේ පොඩි උන් එකතු වෙලා නේ පොඩි කානිවල් එකක් කරනවා. එන්න ඕනනම් කට්ටියට ඇවිල්ලා ෆ්‍රී ෆුඩ් මං හිතන්නේ ට්‍රේලර් එක ඔයාලා දකින්න නැති ඒ ඉදිරිපත් කරලා තිබ්බ මේ නොමිලේ ආහාර if you have some fun කිය අන්න එහෙම ඔබට සතුටු වෙන්න පුළුවන් නම් එන්න මේ ගෝල් ෆේස් කානිවල් එකට කියලා අන්න එහෙම තමයි ඒ දේ මේ ලෝකයට පෙන්වන්න උත්සාහ කරේ. ලෝකයේ තියෙන අවධානය යම් ආකාරයකින් වෙනස් කරන්න. හැබැයි මේට හම්බෙච්ච දරුණු ප්‍රතිචාර මැද්දේ මේ වැඩසටහන විවේචනයට ලක් වෙනවා. නිවේදකයා මෙහි නිෂ්පාදකවරයා මහේෂ් ජොනි විවේචනයට ලක් වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඊට පහුවෙ දවසේ අද්දරන නාලිකාව මගින් ඔවුන්ගේ Facebook පිටුවේ නැත්තම් ඔහුගේ Twitter එකකින් මේ පළ කරනවා මොහු ඉල්ලා අසුනා කියන. ඇත්තටම ඒක හරීම අපිට හිතාගන්න ටිකක් අමාරු කාරණයක්. මොකද මේ එය ඔවුන් සඳහන් කරන්නේම ලිපියේ එය අප ආයතනයේ මතය නොව අප එම ඉදිරිපත් කරපු නිෂ්පාදකවරයාගේ හෝ නිවේදකයාගේ මතය විදිහට තමයි ඔවුන් ඉදිරිපත් කරන්නේ. හැබැයි මේ ජනමාධ්‍ය විෂය හදාරන අපි දන්නවා එහෙම නිවේදකයන්ට Tamanට කැමති දේවල් ඇවිල්ලා මාධ්‍යවල කියන්න බෑ. විශේෂයෙන් මේ ප්‍රධාන නාලිකාවක. නේ? එතකොට පිටපතට අවසර ගන්න ඕනේ, අනුමත කර ගන්න ඕනේ, Taman කියන දේ පිළිබඳ වගකීමක් තියෙන්න ඕනේ. එතකොට මේ විවෘත අවකාශයේ විකාශනයේ වෙන වැඩසටහනක නේ ඒකට මම දැක්කා මේ පිටින් සම්බන්ධ වෙන සම්පත්දායකින් පවා ඒ පිළිබඳ අදහස් දක්වනවා. එතකොට එය හුදෙක් නිවේදකයාගේ අදහසක් කියලා මේ කියන්න පුළුවන්. ඒ ඉල්ලාස්වීම බාර දුන්නා ඌ අයින් වුණා. එතකොට මේ වැඩේ ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි ඇඟෙව්වේ. එතකොට මේ දැන් අද වෙද්දී මේ කානිවල් කියන වචනය ගොඩ දෙනෙක් අල්ලගෙන ඉන්නවා. හැබැයි මේක කානිවල් එකක් නෙමෙයි. මේ කානිවල් කියලා කියන්නේ මෙහි දකින්න තියෙන ප්‍රවේශය. ඒ කියන්නේ මෙම තරුණයින් ආයුධ සන්නද්ධ අරගලයකට යන්නේ නැතුව. දැන් අපි අතීතයේ ගත්තොත් එහෙම නේ 71 කැරල් සිදු වෙච්ච අවස්ථාවේ ආයුධ සන්නද්ධ අරගලයක්. ආයුධ සන්නද්ධව තමයි එක් කරේ. ආයුධ සන්නද්ධ මර්ධනය කළා. 88 89 ගත්තොත් එහෙම ආයුධ සන්නද්ධ අරගලයක්. නේ ආයුධ වලින් මේ මර්ධනයට ලක් වුණා. අපි ගත්තොත් එහෙම වසර 30ක් පුරාට පැතිච්ච මේ යුද්ධය යත් යම් ආකාරයකින් ආයුධ සන්නද්ධ අරගලයක්. නේ තරුණ තරුණියෝ මේ රටේ හිටපු තරුණ පරම්පරාව. නේ අපි නැති වෙලා ගියේ මේ තරුණියෝ මේ රට බාර ගන්න හිටපු. ඒ ඉඩස් තමයි අපිට දැන් මේ පේන තියෙන්නේ. එතකොට මේ අවස්ථා තුනේදීම මේ සියල්ල සිද්ධ වුණේ ආයුධත් එක්ක. එතකොට මේ ආයුධත් එක්ක කරපු අරගලවල තියෙන අවාසනාවන්ත තත්ත්වය තමයි ආයුධත් එක්ක කළොත් එහෙම පවතින ආණ්ඩුවට අවස්ථාව ලැබෙනවා ආයුධ සන්නද්ධව එම අරගලය නිමවට පත් කරන්න. ඒ කියන්නේ නීත්‍යානුකූලව අයිතියක් ලැබෙනවා ආයුධයක් අමෝරාගෙන ඉන්න කෙනෙක්ට වෙඩි තැබීමේ අයිතිය. එහෙමත් නැත්නම් මෙම අරගලය සාමාන්‍ය ජන ජීවිතයට නැත්නම් අපි කියන මේ සාමකාමී පරිසරය පවත්වාගෙන යන්න හමුදා බලය යොදවලා හරි නැත්නම් පොලිස් බලය යොදවලා හරි ආරක්ෂක අංශයන්ගේ මැදිහත් වීම යටතේ හරි මේ පාලනය කරන්න අවශ්‍ය නෛතිකමය අවස්ථාව රජයේ ආණ්ඩුවකට ලැබෙනවා. මෙතනදී මොවුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේ අරගලයේ තියෙන සුවිශේෂීතාවය. මේ තරුණයෝ කිසිම අවස්ථාවක ආයුධ අතර ගන්න උත්සාහ දැරුවේ නැහැ. ඔවුන්ගේ ආයුධ විදිහට පාවිච්චි කරේ ඔවුන්ගේ දුරකථනය. එහෙමත් නැත්නම් ස්මාර්ට් ෆෝන් එක. ඔවුන්ගේ ප්‍රකාශනය. පෝස්ටර් එක. එහෙමත් නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලය ඉතාමත් ලස්සනට වර්ණ ගන්නපු එක. ආලෝකකරණය, ඩිජිටල් ආලෝකකරණය, තාක්ෂණය. නේ? එතකොට අන්තිමට ඇවිල්ලා බෝඩ් එකකින් වහන්න සිද්ධ වුණා ඒක. තාක්ෂණය. නාට්‍ය. කෙටි නාට්‍ය.
ප්‍රහසන නේ මම දැක්කා යම් අවස්ථාවක ශාන්ති කර්ම පවා මේ සාම්ප්‍රදායික ජන සමාජයේ තියෙන යම් යම් ශාන්ති කර්ම බලිතොවිල් වැනි දේවල් පවා මෙම අරගලයේ ඇතුලේ යොදා ගන්නවා ඊටාම නිර්මාණාත්මක විදිහට අපි දැක්කා. එතකොට මෙය කානිවල් එකක් නෙමෙයි. මේ අරගලයක් මේ ලෝකයට ආදර්ශයක් සපයන. නේ? ඒ කියන්නේ දින 20ක් පුරාවට නේ රටේ ප්‍රධාන පුරවැසියාගේ කාර්යාලයේ ඉස්සරහා නේ කිසිම බයක් සැකක් නැතුව මේ අරගලය කරගෙන යන්නේ මෙහි තියෙන මේ ආකර්ශනීය ස්වභාවය නිසා. මෙහි තියෙන මේ නිර්මාණාත්මක ස්වභාවය නිසා. දැන් බැරි වෙලාවකත් උතෙන්ට ආයුධ අරගෙන කවුරු ආවනම් එහෙම හිතන්නකෝ මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා. එතකොට ඒ තත්ත්වේ මග අරගන්න තමයි මෙයට අලුත් හැඩයක් මේ තරුණ එකතු කරලා තියෙන්නේ. ඇත්තටම අපි අගය කරන්න ඕනේ කිසිදු ලේ වැගිරීමකින් තොරව මෙම ව්‍යාපාරය මෙම අරගලය කරගෙන යන්න තරුණයෝ නිර්මාණශීලීව තමන්ගේ නිර්මාණශීලීත්වය භාවිතා කිරීම පිළිබඳව. ඔව් ඒ භාවිතාවම හින්දාම තමයි මම හිතන්නේ අද රටේ සුවිශාල පිරිසකගේ විද්වතුන්ගේ ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ පවා මේකට සහාය හිමි වෙලා තියෙනවා. ආශිර්වාද හිමි වෙලා තියෙනවා. ආයුධ අතට නොගෙන මේ නිර්මාණශීලීත්වය කලාව අධ්‍යාපනය පාවිච්චි කරලා මේ සත්න දියත් කිරීම. ඒ මම හිතන්නේ මර්ධනය කිරීමට අපහසුයි ඔබ කිව්වා වගේ. ඉතින් අපි මීළඟට යොමු වෙන්න කැමති අයස් මහත්මයා මේ වර්තමානයේ එක්තරා ආකාරයක ඒ ඇති වෙලා තිබෙන ආර්ථික අවපාතය දරුණු අපි කිව්වොත් දරුණු මේ ආර්ථික අවපාතය දරුණු විදිහට ජනතාවට දැනিলা තියෙනවා. දිනෙන් දින උද්දමනය ඉහළ යනවා. මේ ආර්ථික ගමන් මග අපි දැක්කට පස්සේ අනාගතයේදී මේ තවත් දරුණු වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයි කියලාද ඔබ අනුමාන කරන්නේ? ඔව් දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ තත්ත්වයන්ට ලෝකය සහ ශ්‍රී ලංකාව මින් පෙර මුහුණ දීලා තියෙනවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම 2008 2009 වර්ෂයන් ගැන අපි අධ්‍යයනය කරනවා නම් මහ බැංකු වාර්තාවන් වගේ දේවල් පරිශීලනය කරනවා නම් අද තියෙන උද්දමන තත්ත්වයට සමාන තත්ත්වයක් 2008 වර්ෂය අවසානයේ අපිට දකින්න පුළුවන්. 122ක වගේ ආසන්න ප්‍රමාණයක උද්දමනයක් වාර්තා වුණා ඒ 2008 වර්ෂයේදී. එතකොට මේ වර්ෂයන් වල තිබු සුවිශේෂීතාවය තමයි වසර 30ක් පැවතිච්ච යුදමය තත්ත්වයේ සංග්‍රාමික අවධිය අවසානය ගෙවමින් තිබ්බ කාලය. එතකොට යුද වියදම් සහ අනෙකුත් තත්ත්වයන් මත මේ තියෙන ආර්ථිකය යම් ආකාරයකින් බඩු මිල ඉහළ යෑමගේ ඒ යුද්ධය සම්බන්ධයෙන් වියදම් කරන්න තිබ්බ හැකියාව මත අවම වීම කියන කාරණා මත තමයි ඒ උද්දමන තත්ත්වය ඇති වෙන්නේ. හැබැයි සුවිශේෂී කාරණය එම අවුරුද්දේ ඩොලරයක අගය රුපියල් 110යි. අද උද්දමනය 22ක් වෙද්දී ඩොලරය රුපියල් 350ක් වැනි ඉහළ අගයකට යොමු වෙලා තියෙනවා. ඊට අමතරව බාණ්ඩ හිඟ වෙලා තියෙනවා. දැන් අපි ඒ පැරණි තත්ත්වයන් ගැන කතා කරද්දී ඒ යුද්ධය ක්‍රියාත්මක වන අවස්ථාවේදී බාණ්ඩ හිඟයක් ගැන අපිට එහෙම මතකයක් නැහැ ඇත්තට. බාණ්ඩ හිඟ වුණේ නැහැ. මේ කවුරුත් පෝලිං වල හිටියේ නැහැ. තිබ්බ එකම හිතට තිබ්බ ප්‍රශ්නය තමයි මේ යුද්ධය නැත්නම් යුද්ධ ඉවර කිරීම, බෝම්බ පිපිරීම, කොළඹ බෝම්බ පුරන ඔන්න ඔය වගේ ආරක්ෂා පිළිබඳ යම් ආකාරයක මේ ගැටලුවක් තමයි තිබ්බේ. නේ? අර මූලික අවශ්‍යතා පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හැබැයි අද වෙද්දී ඒ පරණ තත්ත්වයට වඩා ඉතාමත් මේ ආර්ථික තත්ත්වය දරුණු තැනකට ඇවිල්ලා තියෙනවා. මේ මිනිස්සුවර මම කලින් වගේ මූලික අවශ්‍යතා පිළිබඳ තමයි ගැටලුව ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ තරුණයින් මේ නිර්මාණශීලී ප්‍රවේශය මත මෙම අරගලය කරගෙන යද්දී එදිනෙදා තමන්ගේ ජීවනෝපාය සකස් කරගන්න ජනතාව තවදුරටත් තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සන්තර්පණය කරගන්න නැත්නම් මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න බැරි වෙන තැනටපත් වුණොත් එය කොතෙන්ට යයිද? දැන් මම උදාහරණයකට ගත්තොත් එහෙම රඹුක්කන සිදුවීම. දැන් මේ තත්ත්වයට අපිට හොඳ උදාහරණයක් ගන්න පුළුවන් මේ රඹුක්කන සිදුවීම. දැන් අර ඒ ඉන්ධන පිරහුම් වල ආශ්‍රිතව ඇති වෙච්ච සිදුවීම හරහා මේ තත්ත්වය ප්‍රක්ෂේපණය කරගන්න පුළුවන්. එතකොට ඒ ජනතාව ඉල්ලා සිටියේ පැරණි මිලටම ඉන්ධන ලබා දෙන්න. නේ ඉන්ධන මිල ඉහළ ගියා. එතකොට
ඒ යම් චෝදනාවන් තියෙනවා. මේ කට්ටිය කියනවා මේ පිරවුම්හල හිතාමතාම මෙම රෑ 12 පහු වෙනකම් මෙහෙම තියන් හිටියයි කියලා. අපි දැක්කා සාක්ෂි දෙනවා මිනිස්සු ඇවිල්ලා. එතකොට එතන සිද්ධ වෙච්ච කලබලය මේ රට පුරා යම් ආකාරයකින් ඇති වෙන්න පුළුවන්. එතකොට ජනතාවක් විදිහට මේ අවස්ථාවේ ඉතාම සාධනීය විදිහට මේ අරගලය නිර්මාණශීලීව එහෙමත් නැත්නම් අපි කියන්නේ අවිහිංසාව පදනම් කරගෙන ගොඩනැගෙමින් තිබෙන අවස්ථාවක ජනතාවට වගකීමක් තියෙනවා. තව මේ අරගලය ජයග්‍රහණය කරන්න නැත්නම් මේ තරුණයින් විසින් මේ ගෙන යන දෙයට අවශ්‍ය පසුබිම සකසන්න ආයුධ නැත්නම් අපි කියන මේ හිංසාව පදනම් කරගත්ත ප්‍රචණ්ඩ ක්‍රියාවලට යෙදෙන්නේ නැතුවයි. සමහර විට මෙම තත්වය වෙනස් කරන්න. එහෙමත් නැත්නම් මේ අවිහිංසාව පදනම් කරගෙන මේ ක්‍රියාත්මක වන තත්වය වෙනස් කරන්න යම් පාර්ශවයන් ප්‍රචණ්ඩත්වය මුදා හරින්න පුළුවන්. තව සූදානම් කරපු දැන් අපි උදාහරණ ගත්තොත් එහෙම 88 89 කාලේ වගේ නේ ඒ සාහිත්‍ය විමර්ශනය කරද්දී ඒ කාල ජීවත් වෙච්ච පිරිස්ගෙන් අහලා බලද්දී නේ යම් ආකාරයකින් විවිධ කල්ලි ක්‍රියාත්මක වෙලා තියෙනවා නේ. කහ බලල්ලු කියලා තියෙනවා, කළු බලල්ලු නේ. නැත්නම් ප්‍රා වගේ සංවිධාන මේ වගේ සංවිධාන යම් ආකාරයකින් රාජ්‍ය ආරක්ෂක අංශයන්ට පරිබාහිරව ක්‍රියාත්මක වෙමින් ජන ජීවිතයට යම් ආකාරයකින් පීඩා කරමින් ප්‍රචණ්ඩත්වය කියන දේ මුදාහරපු අවස්ථාවල් තියෙනවා. එතකොට ඒ ප්‍රවේශම් වෙන්න ඕනේ මේ ප්‍රචණ්ඩත්වයේ මුදාහරින තත්වයක් මේ සමාජය තුල ඇති වුණොත් ඒ පාලනය කරගන්න ටිකක් අමාරුයි. එම නිසා ජනතාවට වගකීමක් තියෙනවා මේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට නැත්තම් ප්‍රකෝප කිරීම් වලට අහු නොවී සිටින්න. නේ දැන් එදා ඔය ඇති වෙච්ච සිදුවීම රමුක්කන සිදුවීම හරහා මේ රට තුල දැවැන්ත ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් ඇති වුණා නම් අද ඔය ගෝල් ෆේස් අරගලයට යම් ආකාරයකින් අර්ථයක් ඇති නොවෙන්න තිබ්බා. හැබැයි ඒ ස්ථානීයමය යම් ආකාරයකින් විසඳිලා ගියපු නිසා එය තරම් දුරට ප්‍රශ්නකාරී තත්වයක් උනේ නැහැ. ඉතින් මේ ජනතාව තුල තමා තියෙන්නේ මෙහි වගකීම කෙසේ හෝ මේ තරුණයින්ගේ මේ අරගලය තරුණයින් මේ ගොඩනගා තිබෙන මේ ජනමතය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. හැබැයි මුතුමා කියන්නේ ප්‍රකෝපකාරී විදිහට එහෙම නැත්නම් ප්‍රචණ්ඩකාරී විදිහට මිනිස්සු හැසිරෙන්න පටන් ගත්තොත් එතනම මේ අරගලය අවසන් වෙනවා එහෙම නැත්නම් විනාශයට ලක් වෙනවා කියලා ඔබ කියන්නේ. ඔව් ඒ කියන්නේ ඒ හැසිරෙන්න පටන් ගන්න පළමු අවස්ථාවෙම මේ තරුණයින් විසින් මේ සාමකාමීව ගොඩනගාගත්ත මේ තත්වය අවසන් වෙන්න පුළුවන්. නේ හැබැයි දැන් මේ තියෙන තත්වයක් එක්ක තවදුරටත් බඩු මිල වැඩි වෙන්න පුළුවන්. ඉන්ධන මිල වැඩි වෙන්න පුළුවන්. නේ දැන් කියන්නේ මේ රජය විසින් මේ කරන මේ දැන් අර අපි කලින් කතා කරා මේ ඍජු බදු අය කර ගැනීම වෙනුවට ඔවුන් ඒ නැති වෙච්ච ඍජු බදු අය කරගන්නේ ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට වක්‍ර බදු අය කරනවා. එතකොට මේ ගෑස් සිලින්ඩරය 4000 ගානකට යන්නේ, පෙට්‍රල් ලීටරේ රුපියල් 300 ගානකට යන්නේ, මේ සබන් කැටේ රුපියල් 170කට වගේ ප්‍රමාණයකට යන්නේ මේ රජය විසින් පනවන බදු ප්‍රමාණය. රජය මහා භාණ්ඩාගාරය වෙත අය කරගන්න වක්‍ර බදු මේ ඍජු බදු අඩු කර ගැනීම හරහා එය පටවනවා සාමාන්‍ය ජනයා වෙත. එතකොට මේ සාමාන්‍ය ජනයා කොහොමද මේ තමන්ගේ වැටුපෙන් මේ අවශ්‍යතා ඉෂ්ට කරගන්නේ? හැබැයි යම් තත්වයක් තුල කෙසේ හෝ මේ දැන් අපි අර කතා කරපු 2008 2009 කාලෙදි මට මතකයි එවකට හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අපි මේ යුද්ධේ කොහොම හරි ඉවර කරමු. අපි මේ යුද්ධය ඉවර කරනවා. ඒ නිසා පටිතද කරගන්න. ඔහු යම් ඉල්ලීමක් කරනවා. ජනතාව එයට සාධනීයව ප්‍රතිචාර දැක්වුවා. උද්ඝෝෂණ කරන්න ගියේ නැහැ. වැඩ වර්ජන කරන්න ගියේ නැහැ. නේ? පඩි වැඩි කරන්න කියලා ඉල්ලුවේ නැහැ. බඩු මිල අඩු කරන්න කියලා ඉල්ලුවේ නැහැ. මොකද ඒ වෙලාවේ ජනතාවට අපේක්ෂාවක් තිබ්බා. මේ යුද්ධය කෙසේ හෝ අවසන් කරගන්න ඕනේ කියන කාරණේ. ඒතර ජනතාවගේ පරම අභිලාෂය බාටපත් උනේ අපි කන් නැතුව ඉඳලා හරි මේ යුද්ධය අවසන් කරගනිමු කියන කාරණේ. දැන් මේ தත්ත්වයට ගත්තාම එහෙම ජනතාවට හෝ තරුණයන්ට හෝ කාටවත් එහෙම බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැහැ. අපේක්ෂා භංගත්වයක් තමයි තියෙන්නේ. අනාගතය පිළිබඳව, ඉදිරි මාසය පිළිබඳව නේ. දැන්
විවිධ ආරංචි මාර්ගවලින් ප්‍රකාශ කරන ආකාරයට දැනට මහා භාණ්ඩාගාර ඇතුළු තියෙන සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 150යි. නේ ඩොලර් මිලියන 150යි. සාමාන්‍යයෙන් එදිනෙදා අපේ තියෙන අවශ්‍යතා ටික පිරිමහා ගන්න නේ රජ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ඩොලර් බිලියන 4ක්. තමයි අවශ්‍ය වෙන්නේ. ඩොලර් බිලියන 4ක්. ඒකෙන් තියෙන්නේ අපි ගාව ඩොලර් මිලියන 150යි. එනි ප්‍රමාණයක්. ඒ ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට. එතකොට මේ ඩොලර් මිලියන 150ක් ඉවර වුණාට පස්සේ අපි මොකද කරන්නේ? රටක් විදිහට අපි මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? මේ අවශ්‍යතා ටික අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් වේද? නේ එදිනෙදා අපිට භාවිත කරන ආහාර පාන වලට අමතරව ජීවිතාරක්ෂක ඖෂධ පවා හිඟ තත්වයක මිනිසුන් අපිට බේර ගන්න පුළුවන් වේද? එතකොට අන්න ඒ තත්වයක් මත මේ මිනිසුන්ව අපි කෙසේ හෝ ප්‍රචණ්ඩත්වයට යොමු වීම වළක්වා ගැනීම තමයි කරන්න ඕනේ. ඔව් ඒ වගේම ඔබතුමා කිව්වා ප්‍රචණ්ඩත්වයට යොමු වීමෙන් මිනිසුන් ආරක්ෂා කරගන්න ඕන කියන පදනමේ නම් තමයි ඔබ දිගටම අදහස් දැක්වීම කළේ. නමුත් අපිට යම් යම් අවස්ථාවන් වලදී ජනතාව එහෙම නැත්නම් විරෝධතාකරුවන් තුලින් අපි දැකපු හැසිරීම් අපිට එච්චරටම එකඟ වෙන්න බෑ. එහෙම නැත්නම් ඒවට පිළිගන්න බෑ නේද? ඔව් ඒ කියන්නේ අපි යම් යම් අවස්ථාවන් වල දැක්ක මේ රට පුරා ඒ කියන්නේ මේ ගෝල් ෆේස් අරගලයට සමගාමීව රට පුරා යම් යම් අවස්ථාන වල විරෝධතාවයන් නැත්තම් උද්ඝෝෂණ වගේ පැවැත්වෙන අවස්ථාන් වල ප්‍රකෝපකාරී විදිහට නැත්තම් ප්‍රචණ්ඩ විදිහට හැසිරෙන යම් යම් පුද්ගලයන් අපි දැක්කා. එතකොට අපි පැහැදිලිව වෙන් කර ගන්න ඕනේ. ඇත්තටම මේ අරගලයේ තුල සිටින්නන්මද මේ ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නේ. එහෙමත් නැත්තම් මේ අරගලය හෝ නැත්තම් මේ විරෝධතාවය හෝ යම් ආකාරයකින් දිය කර හරින. නැත්තම් අන්තර්ජාතිකව මේ ප්‍රචණ්ඩකාරී ස්වරූපයකට මවන්න මෙතෙන්ට යොදවපු අයද කියන එක අපි පැහැදිලිව වෙන් කරගන්න ඕනේ. දැන් එතකොට එතන වීඩියෝ සාක්ෂි වලට අනුව යම් යම් දේශපාලන පක්ෂවල සමාජිකයින් එම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ආකාරයන් සමාජ මාධ්‍යවල පළ කරලා තියෙනවා අපි දැක්කා. ඔවුන්ගේ නම්, ඔවුන්ගේ දේශපාලන පක්ෂය, ඔවුන් කටයුතු කරන ස්ථානය මොකක්ද මේ වගේ දැක්කා. එතකොට එම අරගල කරන ස්ථානයන් වල ඉන්න මිනිස්සු නැත්තම් මේ ජනතාව ඉතාමත් අවදියෙන් ඉන්න ඕනේ. ප්‍රචණ්ඩත්වයට යොමු නොවන වාසේම ඔබව ප්‍රචණ්ඩත්වයට යොමු කරන්න උත්සාහ දරනවා නම් කවුරු හරි එම උත්සාහයන් වළක්වන්නත් ඔවුන් කටයුතු කරන්න ඕනේ. නේ? මොකද අපි දන්නවා දැන් 83 ඇති වෙච්ච කළු ජූලි අවස්ථාවේදී නේ. එතකොට ඒ ප්‍රචණ්ඩත්වයේ මුදා හැරපු ආකාරය ගැන අධ්‍යයනය කරද්දී එම කොළඹ පිහිටි නැත්තම් මේ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන ජීවත් වෙච්ච දමිළ ජනතාවගේ ඒ ව්‍යාපාරික ස්ථානයන්ට පහර දෙන්නේ ඇත්තටම වෙනම මැර කණ්ඩායම. නැත්තම් වෙනම සමාජිකින් කොටසක්. හැබැයි ඒ පළමු පහර දීමෙන් පස්සේ එයින් උත්තේජනය වන අනිකුත් අය මේ පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මුළු ලංකාව පුරාම මේ කළු ජූලිය ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. එතකොට අතීතයෙන් අපිට පාඩම් තිබෙනවා. මේ ප්‍රකෝප කිරීම සිදු කිරීම හරහා දැවැන්ත විනාශයන් කරා ගිය අවස්ථාව. එතකොට පහුගිය මේ මෑතකදී වෙච්ච සිදුවීම් වලදී පවා අපිට පැහැදිලිව පේන තැන වීඩියෝ සාක්ෂි වලින් මේ ජනතාව අතරින් ඉන්න හඳුනා නොගත් වෙනම කණ්ඩායමක් යම් යම් සිදුවීම් සිදු කරමින් නේ එක්ක බස් ගිනි තියලා වෙන්න පුළුවන් නේ නැත්නම් ටයර් පුච්චලා වෙන්න පුළුවන් එතන ඉන්න කාට හරි නැත්නම් ආරක්ෂක අංශයේ ඉන්න අයට ගල් මුල් වලින් පහර දීලා වෙන්න පුළුවන් මේ ප්‍රකෝපකාරී සිදුවීම් ඇති කරවන්න උත්සාහ දරන්න පුළුවන් එතකොට මේ தત્ත්වය පාලනය කරගන්න ජනතාව අවදියෙන් සිටින්න ඕනේ. ඔවුන්ගේ දුරකථන වෙන්න පුළුවන් නැත්නම් ස්මාර්ට් ෆෝන් දුරකථන වෙන්න පුළුවන්. මේ දේවල් භාවිත කරලා මේ අය කවුද කියලා හඳුනගන්න ජනතාවට වකීමක් තියෙනවා. ඔබතුමා කොහොමද හිතන්නේ මේ අරගලය නිසාම ජනතාව තව තවත් පීඩනයට පත් වෙනවා නම් ඒ ගැන ඔබ මොකක්ද හිතන්නේ? සමහර අවස්ථාවලදී අපි දැක්කා මේ වර්ජන නිසා ජනතාවට පාර අවහිර කරලා එහෙම නැත්නම් රාජකාරී කරන ස්ථානවල වර්ජන නිසා ජනතාව පීඩාවට පත් වෙනවා. ඒක ගැන ඔබ මොකද හිතන්නේ? ඔව් දැන් ඒකට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මේ පසුගියදා පැවතිච්ච දැවැන්ත දීප ව්‍යාප්ත රාජ්‍ය සේවකීන් සහ පෞද්ගලික වෘත්තීය සමිති
සහ අනෙකුත් අර්ධ රාජ්‍ය කියන මේ රාජ්‍ය මුළු මහත් ශ්‍රී ලාංකික මේ වැඩ කරන ජනතාවම එක් දින සංකේත වැඩ වර්ජනයකට යොමු වීම. එතකොට අපි දැක්කේ නැහැ මෙච්චර කාලයකට මේ ඉතිහාසය පුරාට මෑත ඉතිහාසයේදී රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික කියන මේ සියලුම අංශයන් බැංකු ශාස්ත්‍ර ඒකාබද්ධව මෙවන් ක්‍රියාමාර්ගයකට යොමු වෙනවා. එතකොට මෙලෙස මේ සියලුම වැඩ කරන ජනතාව එහෙමත් නැත්නම් මේ සේවා ශාස්ත්‍රයේ ඉන්න ජනතාව මෙවන් ක්‍රියාමාර්ගයකට යොමු වෙන්නේම මේ අරගලයේ තියෙන යම් සාධනීය තත්ත්වයක් නිසා. මොකද ඔවුන්ගේ එකම ඉල්ලීම මේ පාලනය අවසන් විය යුතුයි. නැත්නම් මේ රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් විය යුතුයි කියන දේ තමයි ඔවුන්ගේ එකම ඉල්ලීම. එතකොට මේ රාජ්‍යාංශය යම් ආකාරයකින් ඔවුන්ට ඉඟි කරන්නේ ඕගොල්ලෝ යන්නේ නැත්තම් දැන් ඒක යම් යම් අවස්ථාවල ප්‍රකාශ වුණා දින 7ක් දීලා තියෙනවයි කියලා ප්‍රකාශ වුණා අපි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යනවා ජෙනරල් ස්ට්‍රයික් එකකට යනවා කියන කාරණය. එතකොට අපි ගත්තොත් එහෙම මේ අරගල භූමිය නැත්තම් මේ අරගල භූමියේ තරුණයින් අර කිව්වා වගේ නාට්‍ය පෙන්වීම නැත්තම් අධ්‍යාපනය ලබා දීම කොටාගොම් පුස්තකාලය පැවැත්වීම ඒ සෝලා පැනල් හයි කරපු එකකින් නැත්තම් ලයිට් දාපු එකකින් ඒ වගේ දේවල් වලින් මේ පාලන තන්ත්‍රයට දනවන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද ඒ දේවල් වලින් දැනුණා නම් මෙලහකටත් ඒ අය ඉවත් වෙලා ගිහිල්ලා. හැබැයි ඔවුන්ට තේරෙන භාෂාවකින් කතා කරන්න පුළුවන් මෙරට වැඩ කරන ජනතාවට පමණයි. එතකොට මේ දීප ව්‍යාප්තව පවත්වන මේ වැඩ වර්ජනය මේ ආණ්ඩුවට රතු එළියක් දැල්වලා තියෙනවා. ඔබ ඉක්මනින් තීරණයක් ගන්න කියන දේ සම්බන්ධයෙන්. මේ ආණ්ඩුව යම් ආකාරයකින් ජනතාව නොමග යවමින් සමහර විට කල් මැරීමක් සිදු කරනවා වෙන්න පුළුවන්. නේ ටයිම් පාස් කරනවා වෙන්න පුළුවන්. ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, අගමැතිවරයා වෙන්න පුළුවන්. මම කවුරු කිව්වත් යන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි මේ දෙයට වැඩ කරන ජනතාව පිළිතුරක් ලබලා දුන්නා. ඕගොල්ලන්ට තවදුරටත් මේ රටේ ජනමතයක් නැහැ. මේ කියන්නේ නැත්තම් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන දේවල් ගොඩක් තියෙන. හැබැයි මේ අරගලයට සහායක් විදියට මේ සියල්ලම එකතු වුණා කියලා කියන්නේ මේ රට තවදුරටත් ඔබව බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන පණිවිඩය තමයි දුන්නේ. එතකොට ජනතාවට අපහසුතාව ඇති වෙනවා. ඒක ඇත්ත. එතකොට ඒ අවස්ථාවේදී ජනතාව යම් ආකාරයකින් පීඩනයටපත් වෙනවා. මේ දිගු කාලීනව කරගෙන යෑම මම හිතනවා ඇත්තටම එය අපිට අහිතකර ප්‍රතිඵලවලට යන්න පුළුවන්. විදේශ සංචාරකීන්ගේ පැමිණීමට බාධාවක් වෙන්න පුළුවන්. ඊට අමතරව දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්. එම නිසා හැකි ඉක්මනින් මේ අරගලය නැත්තම් මේ තියෙන අපි කතා කරන මේ දේශපාලන විපර්යාසය හැකි ඉක්මනින් යම් සාධනීය තැනක් කරා යොමු විය යුතුයි. ඒ යොමු වීමත් එක්ක තමයි ඇත්තටම මේ අරගලේ ජයග්‍රහණය ජනතාවට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔව් අපි මෙතෙක් සාකච්ඡා කළා කොහොමද මේ අරගලය ආරම්භ වුණේ මේ ඉතිහාසයේ සහ වර්තමාන ස්වභාවය පිළිබඳ අපේ සෑහෙන දුරකට කතා කළා. ඔබ මේ අරගලයේ ජයග්‍රහණයක් කරා යා යුතුයි කියලා ඔබ තරයේ ප්‍රකාශ කරනවා. ඔබ කොහොමද හිතන්නේ මේ අරගලය ජයග්‍රහණයක් කරා යාමට නම් මොන විදියටද ඉදිරිය මේ නැත්නම් මේ අරගලයේ ස්වභාවයේ ඉදිරියේදී කොහොම තිබිය යුතුයි කියලා ඔබ හිතන්නේ? ඔව්. ඇත්තටම මම මේ සකිට්ට කලින් කිව්වා මිනිස්සු පුරවැසියෝ බවට පරිවර්තනය වුණේ ඇත්තටම මේ අරගලයත් එක්ක. ඒ කියන්නේ තමන්ට තියෙන බලය පිළිබඳව මිනිස්සු හරියාකාරව අවබෝධ කරගත්තේ මේ අරගලයත් එක්ක. ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ඇවිදින් නැත්තැනකට පත් වෙලා තියෙන්නේ මේ අරගලයත් එක්ක. අගමැතිවරයාගේ සිට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා දක්වා නේ මෙම ජනතාවයට දක්වන ප්‍රතිචාරයෙන් අපිට පෙන්눔 කරනවා ඔවුන් කෙතරම් බය වෙලාද නැත්තම් ඔවුන් මුළුගැන් වෙලාද ඉන්නේ කියලා. නේ දැන් ඉස්සර අපිට මතකයි නේ අපි පාරේ යද්දි නේ VIP නේ නැත්තම් ප්‍රභූ රථ එහෙම එද්දි අපි සෑහෙන්න අපේ වාහනේ ඉවත් කරගෙන එහෙම අපි ඉඩ දෙන්න ඕනේ ඒ ප්‍රභූ පුද්ගලයින්ට නැත්තම් ඒ ප්‍රභූන්ට මෙම අවස්ථාවට සහභාගී වෙන්න. හැබැයි අද එහෙම අපිට ප්‍රභූන් කියලා කොටසක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔවුන් සොයන්ව වාරණය වෙලා තියෙනවා මේ ගොඩනැගිච්ච තත්ත්වයක් එක්ක. ඒ තමයි විය යුත්තේ.
කියන්නේ ප්‍රභූන් නිර්මාණය වන සමාජයක් තුළ හැමතිස්සෙම ජනතාව පීඩනයට පත් වෙනවා. මොකද වරප්‍රසාද සියල්ල ප්‍රභූන් අත්විඳිද්දී ජනතාවට කිසිදු වරප්‍රසාදයක් හිමිවන්නේ නැහැ. එතකොට මේ ගත්ත නැම් නැත්නම් අපි කියන මේ අපි වෙනස් වෙමින් පවතින අවධිය අපි දැවැන්ත වෙනසක් කරා ගෙනියන්න ඕනේ. එතකොට අර කිව්වා වගේ මේක මේ ගෝල් ෆේස් එකෙන් නවත්තන්න බෑ. මේ ගෝල් ෆේස් එකෙන් ඉවර වෙන්න බෑ. මේ තරුණයෝ තුලින් නායකත්වයක් ගොඩනගෙන්න ඕනේ. ඒ නායකත්වය දේශපාලන ක්ෂේත්‍රයට ඉදිරි මඟ පෙන්වන්න ඕනේ. එතකොට දැන් කවුරු හරි කියනවා නම් මේ පාලනය ඉවත් වීමත් එක්ක රට අස්ථාවර වෙනවා. මේ රට අරාජික වෙනවා. මේ පාලනයක් නැති වෙනවයි කියන කාරණේ 225 තුලින් කවත් පත් කරගන්න බැරි වුණොත් කියන කාරණේ මේ දේවල් වලට ඕන විවස්ථා ඇතුළෙම විකල්ප තියෙනවා. දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මේ 225ම නැහැ කියමු කවුරුත් ගැලපෙන්නේ නැති එක්කනේ. විවස්ථා ප්‍රතිපාදනයක් තියෙන ජාතික ලයිස්තුව කියන. ජාතික ලයිස්තුවේ മന്ത്രിවරු 29ක් පත් කරගන්න. එතකොට ජාතික ලයිස්තුව කියන මේ දේ හඳුන්වා දීමේ පරමාර්ථය තමයි බල දේශපාලනයේ යෙදීමට අකමැත්තක් අප දක්වන යම් යම් ක්ෂේත්‍රවල ප්‍රවීණයි උගතුන් ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඔවුන්ගේ අත්දැකීම් පාලන තන්ත්‍රයට යොදා ගැනීම. එතකොට අද පාර්ලිමේන්තුවේ ඉන්න ඔය කියන ජාතික ලයිස්තුවෙන් ආපු മന്ത്രിවරුන් කීයෙන් කී දෙනෙක් තමන්ගේ මේ කියන දායකත්වයේ දක්වනවා. නැත්තම් ඇත්තටම මේ 29 දෙනා ඇතුලේ ඉන්නේ ඔය කියන දක්ෂයොමද? නැත්තම් ඔය කියන උගත්තුමද? නේ කියන කාරණේ පිළිබඳ ගැටලුවක් මතුවේ. එතකොට දේශපාලන පක්ෂ තියෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඒගොල්ලන්ට පුළුවන් ඕනනම් ඒගොල්ලෝ මේ තත්ත්වයට වග කියන්න ඕනේ. මේ පත් වෙනවා නම් අන්තර්වාර ආණ්ඩුවක් හෝ නැත්තම් වෙනම මණ්ඩලයක් හෝ පත් වෙනවා නම් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ජාතික ලයිස්තුවට අලුතෙන් පාර්ලිමේන්තුවට පිටින් පිරිසක් බඳවා ගන්න මේ කෙටි කාලීන තත්ත්වයන් වලට විසඳුම් සෙවීම සඳහා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මහ බැංකුව අධිපතිවරයා ඉවත් වෙලා නේ ගොඩක් ප්‍රශංසා කරා මෙන්න මේ පත්වීම සම්බන්ධයෙන් ඒ නන්දලාල් මැතිතුමාගේ පත්වීමත් එක්ක නේ ඒ දක්ෂයාට අවස්ථාවක් හම්බ වුණා. ඔහු බාරගත්ත මේ දේ කියන දේත් එක්ක මම හිතන්නේ ඒ පත්වීමට විතරයි හැමෝම ප්‍රශංසා කරේ. මේ මෑත කාලීන ඒ ඇරෙන්න අපි දැක්කේ නැහැ. අනිකුත් පත් කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදයක් තියෙනවා. අන්න ඒ වගේ මේක අවස්ථාවක් නැත්නම් ඔපචුනිටි එකක් කරගෙන අපි මේ කියන තත්ත්වය වෙනස් කරගන්න කෙටි කාලීන තත්ත්වයන්ට අවශ්‍ය විසඳුම් හොයන්න. මේ අපේ කුෂිකර්මාන්තයේ බිඳ වැටෙන ජනාධිපතිවරයා අන්තිම සමාව ගත්තා. නේ මං ගත්ත වැරදි තීරණයක් නිසා තමයි මේ දේ වුනේ. මං වෙලාවට IMF ගියේ නැහැ. මං පොහොර පිළිබඳ ගත තීරණේ වැරදි කියලා. ඒ කියන්නේ ওই තීරණේ වැරදි කියලා විශේෂඥයින් අවුරුද්දකට කලින් කියද්දි ඒ පිළිබඳව පෙන්වා දෙන්න කවුරුත් හිටියේ නැහැ. එතකොට ආර්ථික අර්බුදයේදී IMF සායනත් අපි කියන මේ මූල්‍ය අරමුදලට යමුයි කියලා කියන දේ ඔහුට හෝ නැත්නම් ඒ කැබිනට් මණ්ඩලය යෝජනා කරන්න කවුරුත් හිටියේ නැහැ. එතකොට ඒ කාරණා පිළිබඳ දැනීමක් තියෙනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ වෙන්න පුළුවන්. කුෂිකර්මාන්තය පිළිබඳ වෙන්න පුළුවන්. විදේශ ආයෝජන පිළිබඳ වෙන්න පුළුවන්. විදේශ සබන්තා ගැන වෙන්න පුළුවන්. නැත්තම් අපි කියන මේ සංචාර කර්මාන්තය ගැන වෙන්න පුළුවන්. මෙන්න මේ කියන ශේෂ්ත්‍ර අපිට ඩොලර් ලැබෙන සහ අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා යොමු වෙන ශේෂ්ත්‍ර පිළිබඳ ප්‍රවීණයින් අපි මේ පාර්ලිමේන්තුව තුල නැතිනම් පාර්ලිමේන්තු තුලට ගෙනා යුතුයි. මේ කෙටි කාලීනව පිහිටවන ආණ්ඩුව තුල පවා දැන් කියන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉලා අසුනොත් නේ ඒකට තමයි මේ අරගල කරුවන් උත්සාහ දරන්නේ. එතකොට කවුද මේ රට කරගෙන යන්නේ? ඔක තමයි අහන ප්‍රශ්නේ. එතකොට ඒ අදහස් දෙන්න, මේ තත්වයන් වලට මූණ දෙන්න මේ පිරිසක් බොහෝ විට කැමැත්තෙන් වරප්‍රසාද වලින් තොරව තමන්ගේ දායකත්වය දෙන්න කැමැත්තෙන් ඉන්න කට්ටිය ඇති. හැබැයි බලදේශපාලනය දෙන්න කැමති නැහැ. එන්නේ ඒ අයට අපිට පුළුවන් අවස්ථාව ලබා දෙන්න මේ ජාතික ලැයිස්තුව හරහා එකඟතාවයක් තුල. හැබැයි පක්ෂ එකඟ වෙන්න ඕනේ. ඒගොල්ලෝ කැමති නැත්නම් ඒ වැඩේ කරන්න බෑ. එතකොට දැන් මේ පක්ෂ වලටත් මේ හොඳ අවස්ථාවක්. අපි අපේ
දායකත්වය ලබා දුන්නා කියලා කියන්නේ. ඔන්න අපේ පක්ෂයෙන් හොඳ පිරිසක් අපි යොමු කරා නේ. දැන් මේ තත්ත්වයෙන් ගොඩ එන්න. ඒගොල්ලන්ටත් නේ ක්‍රීඩ් එක නැත්නම් ලකුණු ටිකක් දාගන්න මේ අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ විදිහට මේ තත්ත්වය මේ දැනට අපි කියන්නේ මේ අරගල ජයග්‍රහණය කරගෙන යනවා කියන්නේ මේ වර්තමානයේ මුල් දීපු තත්ත්වය සමනය කරගන්න අතරතුර දිගුකාලීනව නේ මේ ගොඩනැගිච්ච ප්‍රශ්න වලට මූලික හේතු වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වෙන්න පුළුවන්. අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙන්න පුළුවන්. අලුත් පාර්ලිමේන්තුවක් පත් කිරීම දක්වා වෙන්න පුළුවන්. මේ කියන දේ ජයග්‍රහණයෙන් කෙලවර වෙන්න කෙටි කාලින වගේම අර මම සඳහන් කරපු දිගුකාලීන අවශ්‍යතා සම්පූර්ණ වෙන තැනට ජනතාව පෙළ ගැසිය යුතුයි. එසේ පෙළ ගැසෙනවා නම් තමයි මෙය අරගලය ජයග්‍රහණයකින් අපිට අවසන් කරගන්න පුළුවන් වෙන්නේ. ඔව් ආයුෂ් මහත්මයා, මම අවසාන වශයෙන් මෙහෙම ප්‍රශ්නයක් මතු කරන්න කැමතියි. සමහර අවස්ථාවලදී විරෝධතාකරුවන් මර්ධනය කරනවා කියලා විරෝධතා දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය වෙනවා කියලා චෝදනා එල්ල වෙනවා. ඉදිරියටත් එවැනි තත්ත්වයක් ඇති වුණොත් මොන වගේ තැනකටද මේක යන්නේ? ඔව් සකීෆ්, ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි දැක්කා අතීතයේ සිදුවෙච්ච සිදුවීම් වලදී මේ අරගලයන් නැත්තම් ජනතා නැකිටීම් මර්ධනයෙන් පාලනය කරන අවස්ථා. මර්ධනය කියන්නේ සරලව ගත්තොත් එහෙම ආයුධ බලය පාවිච්චි කරලා නැත්තම් ඝාතනයන්ට ලක් කරලා අතුරුදහන් කරලා එහෙමත් නැත්තම් අනිකුත් ක්‍රම පාවිච්චි කරලා දණ්ඩනයට ලක් කරලා උසාවියට ඉදිරිපත් කරලා වෙන්න පුළුවන්. නෛතික ක්‍රියාමාර්ග හරහා මේ දේවල් මර්ධනය කරන අවස්ථා සාධාරණ හෝ අසාධාරණ ක්‍රම පාවිච්චි කරලා අපි දැකලා තියෙනවා. එතකොට 88 89 අවධියේදී වාර්තාවල සඳහන් වන ආකාරයට තරුණයින් 60,000ක් පමණ ඝාතනය වුණයි කියලා සඳහන් වෙනවා. එතකොට ඒ නැති වුණේ තරුණ ජීවිත අපේ රටේ. එතකොට යම් කෙනෙක්ට චකිතයක් තියෙනවා මෙම අරගලත් නැත්තම් මේ කියන මේ විරෝධතාවයම ඒ ආකාරයෙන් යම් ආකාරයකින් මර්ධනය කරන්න මේ පාලන තන්ත්‍රය උත්සාහ ගනීද කියන කාරණය. එතකොට මේකට තියෙන හොඳම උදාහරණය තමයි පසුගියදා ඇතිවෙච්ච මේ රඹුක්කන සිදුවීම. ඊට අමතරව මිරිහානි ඇතිවෙච්ච තත්ත්වයට කොහොමද ප්‍රතිචාර දැක්වේ කියන කාරණය. එතකොට මේ අවස්ථාවන් දෙකේදීම අපි දැක්කා මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉතාමත් හොඳ මැදිහත් වීමකින් මෙම ජනතාව වෙනුවෙන් පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනගන අවස්ථාවන් අපිට දකින්න ලැබුණා. එතකොට මේ ප්‍රතිඵලයක් විදිහට මිරිහාන සිදුවීමේදී අත්අඩංගුවටගත් 53 දෙනාට ඒ වගේම රඹුක්කන සිදුවීමේදී අවාසනාවන්ත ලෙස මියගිය තරුණයාට සාධාරණ තීන්දුව ලැබුණයි කියලා මම හිතනවා. ඒ කියන්නේ කෑගල මහේස්ත්‍රාත්වරිය නියෝග කරනවා රඹුක්කන සිදුවීමේදී එය මනුෂ්‍ය ඝාතනයක්. ඒතු මේ අවම බලය පාවිච්චි කිරීමක් නෙමෙයි මනුෂ්‍ය ඝාතනයක්. එයට නියෝග ලබා දුන් අය සහ එම නියෝග ක්‍රියාත්මක කළේ කියන්නේ වෙඩි තැබූ අයව වහාම අත්අඩංගුවට ගන්නයි කියලා ඇය නියෝග කරනවා. එතකොට මේ තත්ත්වයන් තුළ අපිට පැහැදිලිව පේනවා මේ අධිකරණ ශාස්ත්‍රය නැත්තම් අපි මේ කියන මේ නීතිඥ සංගමය කියන මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආයතන ජනතාවගේ පැත්තේ හිටගෙන ඉන්න නිසා මේ මර්ධනය එතරම් ලේසි නැහැ. මේ රඹුක්කන සිදුවීම හරහා ලබා දුන්න තීන්දුවත් එක්ක මෙය පාලන තන්ත්‍රයට ලබා දුන්න රතු එළියක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂක අංශවලට තමන්ගේ ක්‍රියාවන් පිළිබඳව නැවත වාරයක් හිතන්න බල කිරීමක් නැත්තම් පෙළඹවීමක් විදිහට අපිට මේ නඩු තීන්දුව පෙන්වා දෙන්න පුළුවන්. එතකොට යම් අවස්ථාවක නීති විරෝධී ආකාරයෙන් නැත්තම් නීතියට පටහැනි වන ආකාරයෙන් ආරක්ෂක අංශවලට ක්‍රියාත්මක වෙන නියෝගයක් ලැබුණු අවස්ථාවවලදී ඔවුන් දෙවතාවක් හිතන තැනට පත් කරා මේ නඩු තීන්දුවත් එක්ක. ඒ වගේම අනිත් කාරණේ තමයි 88 89 එහෙම නැත්නම් 71 කාලයේ අපිට දකින්න නොලැබිච්ච තාක්ෂණික භාවිතයක් අද සමාජය අපිට දකින්න තියෙනවා. මම අර කලින් කිව්වා වගේ හැම තරුණයෙක් ළඟම හැම තරුණියක් ළඟම Tamanටම Tamanගේ වීඩියෝ ගත කරගන්න එහෙමත් නැත්නම් ෆොටෝ ලබා ගන්න, ඡායාරූප ලබා ගන්න Tamanටම උපකරණ මෙවලම් තිබෙනවා. ඉතින් මේ මෙවලම් උපකරණ ස්මාර්ට් ෆෝන් එක සාක්ෂි කියන දේවල් නේ වීඩියෝ සාක්ෂි කියන දේවල් අද වෙද්දී උසාවිය පිළිගන්න තැනටපත් වෙලා තියෙනවා. එතකොට මේ මර්ධනය කියන දේ
අද වෙද්දී අපිට එහෙම ලේසියෙන් මර්ධනය කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. මට මතකයි එක අවස්ථාවක යම් මම සමාජ මාධ්‍යවල දැක්කා යම් ප්‍රකාශයන් තියෙනවා 88 89 කොල්ලන්ගේ අතෙත් ස්මාර්ට්ෆෝන් තිබ්බනම් ඒ අරගලය වෙන විදිහකට විසඳෙන්න තිබ්බයි කියලා. නේ? ඒ විසඳමින් තියෙන්නේ මේ අරගලය තමයි. ඒ කියන්නේ මේ අරගලයත් තාක්ෂණය තිබ්බ නිසා යම් සාධනීය දිශාවකට යොමු වෙන ආකාරය තමයි අපිට දකින්න තියෙන්නේ. තාක්ෂණය තමයි මේ අරගලේ පදනම් බවට පත් වෙලා තියෙන්නේ. තාක්ෂණය විසින් අධිකරණය විසින් තමයි මේ පුරවැසියන් වාද වෙද්දී පලිහක් විදිහට ආරක්ෂා කරමින් මේ අරගලය රට වෙනුවෙන් පුරවැසියන් වෙනුවෙන් වෙන අරගලයක් කියන දේ තේරුම් ගනිමින් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලබා දෙන්න. ඉතින් ඒ ශක්තිය ධෛර්යය ආරක්ෂාවත් එක්ක මර්ධනය කියන දේ මම හිතනවා ලේසි පහසු කටයුත්තක් බොහෝ විට නොවේ කියා මේ පාලන තන්ත්‍රයට. ස්තුතියි ආයුෂ් මහත්මයා. ඇත්තටම අද සාකච්ඡාව අපි ඉතාමත් හොඳම තැනකට අපි ආවා කියලා විශ්වාස කරනවා. මේ ජනතා නැගිටීම ඒ ජනතාවගේ අවදිවීම විශාල ජයග්‍රහණයක් කරා යන ගමනක ආරම්භයක් කියලා තමයි ආයුෂ් විජේසිංහ මහත්මයා අපිට පැහැදිලි කරලා දුන්නේ. ඒ වගේම මෙහිදී ජනතාවගේ ඒ වගේම විරෝධතාකරුවන්ගේ පැත්තෙන් ඔවුන් සැලකිලිමත් විය යුතු එකම කාරණයයි තියෙන්නේ. ඔබ කිසිම මොහොතක ප්‍රකෝපකාරී විදිහට ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන්නේ නැති තාක්කල් මේ ජයග්‍රහණය ආපසට හරවන්න කාටවත් බෑ. ඉතින් අද අපේ මේ විද්වත් සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ හිටපු සහකාර කොමසාරිස් කැලණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ආයුෂ් විජේසිංහ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙමින් නිවුස් නව් මේ වැඩසටහන මෙතකින් අපි නිමා කරගන්නවා. ස්තුතියි ඔබ සැමට. හෙට වෙනුවෙන් අද දවස